අයිබෝවන් මම එරන් දත්තනායක අද එසේ පේප එකක් තමයි කරන්න තියෙන්නේ වෙනද වගේම අද දවසෙත් පේප එක දර්ශනු කෙලෙසගේ ෆේස්බුක් පේජ් එකේ උදේ දාලා තිබුණා කරපු නැති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න පේප එකේ ලින්ක් එක ඇති පේප එක කරන්න ප්‍රශ්න සියල්ලගේම වගේ වැදගත් කොටස් කිහිපයක් තෝරගෙන තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද දවසෙත් පළවෙනි ගාන බලමු. මෙතනදී අපිට කියනවා දණ්ඩක් මේ විදිහට සිරස්ව තියෙද්දි උණ්ඩයක් ඇවිල්ලා පහළ කෙළවරේ වදිනවා. එතකොට දණ්ඩ මේ විදිහට තිරස් මට්ටමක් දක්වා ඉහළ නගිනවා කියලා. පළවෙනි කොටසදී අපින් අහන්නේ පද්ධතිය අවශ්‍ය දිගුරණේ. උණ්ඩේ අවශ්‍ය දිගුරණේ වෙනම සලකන්න ඕනි. උණ්ඩේ ස්කන්ධයේ වතාවක් භ්‍රමණ අක්ෂයේ ඉඳලා යට තියෙන ලම්බ දුරේ වර්ගය. මේකට එකතු වෙන්න ඕනි දණ්ඩේ අවශ්‍ය දිගුරණේ. කෙලවරක් වටා භ්‍රමණය වෙන නිසා දණ්ඩේ අවශ්‍ය දිගුරණය 3.1 ml වර්ගය. දත්ත ආදේශ ග්‍රාම අපිට එනවා 10යි කිලෝග්‍රෑම් වර්ග මීටර හැටියට අවශ්‍ය දිගුරණය. දෙවෙනි කොටසේදී අපෙන් අහන්නේ විභව ශක්තිය වැඩිවීම. මෙතනදී අපි හිතන්න ඕනි ගුරුත්ව කේන්ද්‍ර කොච්චරක් ඉහළට ගියාද කියන එක. එතකොට උණ්ඩේ සැලකුවොත් එහෙම උණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ L උසක් ඉහළ යනවා. හැබැයි දණ්ඩ සැලකුවොත් එහෙම දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රය මුලින් තියෙන්නේ වෙන මෙතන. ඊට සාපේක්ෂව L බෙදීම දෙකක උසක් තමයි ඉහළ නගින්නේ. එහෙනම් උණ්ඩයේ විභව ශක්තිය වැඩිවීම mgl වුණාට දණ්ඩේ විභව ශක්තිය වැඩිවීම වෙන්න ඕනේ mgl බෙදීම 2. දත්ත ආදේශ කරාම 74 ජූල් හැටියට උත්තරේ එනවා. ඊට පස්සේ තුන්වෙනි කොටසදී අපෙන් අහන්නේ උණ්ඩේ ඇතුල් වුණාට පස්සේ පද්ධතිය ආරම්භ කරන මොහොතේ කෝණික ප්‍රවේගය. දැන් ඔයාලට තේරෙන්න ඕනේ සාමාන්‍යයෙන් වෙනද අපි ගාන හදන්න පටන් ගන්න මේ පැත්තෙන් දැන් මේ ගානේදී මුලින්ම විභව ශක්තිය වැඩිවීම හොයලා ටිකෙන් ටික පිටිපස්සට යන විදිහට තමයි ගාන හදලා තියෙන්නේ. හරි දැන් ඔයා තේරුම් ගන්න ඕනේ මේ පද්ධතියේ විභව ශක්තියක් ලෙස විභව ශක්තිය වැඩි වුණා නම් එහෙම වැඩි වුණේ ආරම්භයේදී භ්‍රමණ චාලක ශක්තියක් විදිහට ගබඩා වුණු ශක්තිය. එහෙමනම් මට ප්‍රකාශනයක් ලියන්න පුළුවන් විභව ශක්තිය වැඩිවීම සමාන වෙන්න ඕනේ ආරම්භයේදී පද්ධතිය ගබඩා වෙලා තියෙන භ්‍රමණ චාලක ශක්තිය. විභව ශක්තිය වැඩිවීම අපි කලින් හෙව්වා. භ්‍රමණ චාලක ශක්තිය හොයනකොට භාගයක I ඔමේග වර්ග මෙතන I වෙනුවට ආදේශ කරන්න ඕනේ පද්ධතියේ මුළු කෝණික සමාන මුළු අවශ්‍ය දිගුරණය. ඒක කලින් අපි හෙව්වා 10ක් විදිහට. එහෙනම් සුළු කරාම ඔමේගාගේ අගය 3.85ක් හැටියට එනවා. ඊට පස්සේ B කොටසේදී පළවෙනි කොටසෙන් අහනවා පද්ධතියේ කෝණික ගම්‍යතාවය. මේ වෙනකොට අපි කෝණික ප්‍රවේගයත් හොයාගෙන තියෙනවා අවශ්‍ය දිගුරණයත් හොයාගෙන තියෙනවා. එහෙනම් ආරම්භයේදී පවතින කෝණික ගම්‍යතාවය අපිට හොයන්න පුළුවන්. අවශ්‍ය දිගුරණය 10ක් විදිහටත් කෝණික ප්‍රවේගය 3.85ක් විදිහට ආදේශ කරාම 38.5ක් හැටියට කෝණික ගම්‍යතාවයේ අගය එනවා. එතනදී දෙවෙනි කොටසේදී අපෙන් අහනවා උණ්ඩය ගැටෙන්න කලින් එයාට තිබුණු රේඛීය ප්‍රවේගය මොකක්ද කියලා. දැන් මෙතනදී මේ ගැටුමේදී බාහිර ව්‍යාවර්තයක් ක්‍රියාත්මක වුණේ නැත්නම් අපිට සලකන්න පුළුවන් පද්ධතියේ කෝණික ගම්‍යතාවය සංස්කෘතිකව තියෙනවා මේ ගැටීම වෙන අවස්ථාවේදී කියන එක. එහෙම සැලකුවාම මේ ගැටුමෙන් පසු කෝණික ගම්‍යතාවය මේ විදිහට අපි හොයාගෙන තියෙනවා. ගැටුමට පෙර කෝණික ගම්‍යතාවය වෙන්නත් ඕනේ මේක. හැබැයි ගැටුමට පෙර කෝණික ගම්‍යතාවයක් තියෙන්නේ උණ්ඩයට විතරයි. උණ්ඩේ කෝණික ගම්‍යතාවය මට සලකන්න පුළුවන් එයාගේ රේඛීය ගම්‍යතාවයේ ගූර්ණය හැටියට. එහෙමනම් ගැටුමට පෙර කෝණික ගම්‍යතාවය වෙන්නේ උණ්ඩේ රේඛීය ගම්‍යතාවය වතාවෙහි ගූර්ණය. එහෙනම් රේඛී ගම්‍යතාවය වතාවක් එතනට තියෙන ලම්බ දුර. මෙතන මම L කියලා ලියලා තියෙන දණ්ඩ දිග. මෙතන L හැටියට මම අරන් තියන්නේ කෝණික ගම්‍යතාවය. හරි කෝණික ගම්‍යතාවය අගය අපි දන්නවා. උණ්ඩේ ස්කන්ධය දන්නවා. දණ්ඩ දිග දන්නවා. එහෙනම් සුළු කරලා එයාගේ ආරම්භයේ පැවතුණු රේඛීය ප්‍රවේගය හොයාගන්න පුළුවන්. C කොටසේදී අපෙන් අහනවා මෙයා නිරත වන සරලනුවර්තී චලිතයේ දෝලන කාලාවර්තය මොකක්ද කියලා. අපිට දීලා තියෙනවා මෙතන ඉඳන් මෙතනට යන්න එයාට ගත වුණා තප්පර 3ක් කියලා. හරි දැන් අපි තේරුම් ගන්න ඕනේ මෙයා සරලනුවර්තී චලිතයේ නිරත වෙනවා නම් මෙන්න මෙතන තමයි දෝලන කේන්ද්‍රය තියෙන්නේ. මේ වටා තමයි සරලනුවර්තී චලිතයක නිරත වෙන්නේ. එහෙමනම් දෝලන කේන්ද්‍රයේ ඉඳලා විස්තරයකට යන්න ගතවන කාලය තමයි තප්පර 3ක් විදිහට දීලා තියෙන්නේ. එහෙනම් ඔයා තේරුම් ගන්න ඕනේ මුළු දෝලන කාලාවර්තය වෙන්න ඕනේ ඒ වගේ 4 ගුණයක්.
ඒක නිසා දෝලන කාලාවර්තය තප්පර 12ක් වෙනවා. ඊට පස්සේ D කොටස කතා කරමු. D කොටසේදී සාධාරණ අවස්ථාවක් තමයි සලකන්න කියලා කියන්නේ. සිරස් අක්ෂයත් එක්ක තීට කෝණයක් හදන වෙලාවේ කෝණික මන්දනය සඳහා ප්‍රකාශනයක් ගන්න කියලා කියනවා. මෙතනදී O වටා ටෝ සමන අයල්ප සමීකරණය යෙදුවොත් එහෙම මන්දන ව්‍යාවර්තය වෙන්නේ මේ දණ්ඩේ බරෙන් ඇති කරන ව්‍යාවර්තය වගේම උණ්ඩේ බරිනුත් ව්‍යාවර්තයක් ඇති කරනවා. අපි මේ දෙකම සලකන්න ඕනේ. දණ්ඩේ බරෙන් ඇති කරන ව්‍යාවර්තය වෙන්නේ මෙයාගේ සයින් සංරචකයෙන් තමයි ව්‍යාවර්තයක් ඇති කරන්නේ. අපි දන්නවා දණ්ඩ ඔස්සේ පවතින සංරචකයෙන් ව්‍යාවර්තයක් ඇති කරන්නේ නැහැ. O ලක්ෂය වටා. එහෙනම් දණ්ඩේ බරෙන් ඇති කරන ව්‍යාවර්තය mg sin θ වතාවක් l බෙදීම 2යි. උණ්ඩේ බරෙන් ඇති කරන ව්‍යාවර්තය වෙන්නේ mg sin θ වතාවක් එයාට තියෙන ලම්බ දුර වෙන්නේ l මුලදී. මේක සමාන වෙන්න ඕනේ පද්ධති අවස්ථිත ගුණය 10යි. එතනදී මන්දනේ ඇල්ෆා කියලාම ගන්නවා. හරි. දත්ත ආදේශ කළ සුළු කරාම මට එනවා මෙතන ඇල්ෆා ගෑගේ 7.4යි sin θ හැටියට. ඊට පස්සේ දෙවෙනි කොටසේදී අපෙන් අහන්නේ පවතින්න පුළුවන් උපරිම කෝණික මන්දනේ. ඇල්ෆාගේ අගේ උපරිම වෙන්න නම් sin θ උපරිම වෙන්න ඕනේ. sin θ උපරිම වෙන්නේ අංශක 90 දී සහ උපරිම අගය වෙන්නේ 1. sin θ ගේ උපරිම අගය 1යි. එhmenan ඇල්ෆා උපරිම අගය වෙන්නේ 7.4. තුන්වෙනි කොටසේදී අපිට ප්‍රස්ථාරය අඳින්න කියලා තියෙනවා θ එක්ක ඇල්ෆා. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ sin වක්‍රයේ හැඩයමයි තියෙන්න ඕනේ මෙතන. අංශක 90කින් මෙයා නතර වෙනවා කියලා ගානේ දීලා තිබුණා. ඒ නිසා අංශක 90 දක්වා විතරයි ප්‍රස්ථාරය අපි අඳින්න ඕනේ. මෙතනදී පළවෙනි කොටසේදී අපෙන් අහනවා මේ බෝට්ටුව ගිලී පාවෙන්න නම් මොකක්ද තියෙන අවශ්‍යතාවය කියලා. මෙතනදී ඔයා හිතන්න බෝට්ටුවේ බරට සමාන බරක් පවතින ජල පරිමාවක් විස්ථාපනය කිරීම කියලා උත්තරේ ලිව්වොත් එහෙම ඒක සාධාරණද කියලා පොඩ්ඩක් හිතලා බලමු. මම මේක පැහැදිලි කරන්නම් වෙනත් උදාහරණයකින්. අපි හිතමුකෝ රළු පෘෂ්ඨයක් මත වස්තුවක් තියලා අපි තිරස් බලයක් ලබා දෙනවා. වස්තුව චලනය නොවී තියෙන්න නම් මොකක්ද තියෙන අවශ්‍යතාවය? තියෙන අවශ්‍යතාවය තමයි වස්තුව මත යෙදෙන අර තිරස් බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩු වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි වස්තුව චලනය නොවී තියෙන්නේ. හැබැයි කෙනෙක් එතනදී උත්තර ලිව්වොත් මේ විදිහට වස්තුව මත යෙදෙන ඝර්ෂණ බලය යොදන බලයටම සමානයි. දැන් ඒ විදිහට උත්තරේ ප්‍රකාශය හරි. හැබැයි ඒක නෙවෙයි මෙතනදී ඕනි කරන අවශ්‍යතාවය. ඒ වගේම දෙයක් තමයි මෙතනදී තියෙන්නේ. වස්තුවේ බරට සමාන බරක් පවතින ජල පරිමාවක් විස්ථාපනය කරනවා. මෙයා සමතුලිතව ඉන්නවා නම් ඒ කතාව හරි. හැබැයි ඒක නෙවෙයි අවශ්‍යතාවය. මොකක්ද අවශ්‍යතාවය? මේ බෝට්ටුව සම්පූර්ණයෙන් ගිලෙන අවස්ථාවක් හිතන්න. සම්පූර්ණයෙන් ගිලෙන අවස්ථාවකදී විස්ථාපනය කරන ජල පරිමාවේ බර මේ එහෙම නැත්නම් මේ බෝට්ටුවේ සම්පූර්ණ පරිමාවට අදාළ ජල පරිමාවක බර බෝට්ටුවේ බරට වඩා වැඩි නම් මේ බෝට්ටුව සමතුලිතතාවයේ ඉන්නේ. එහෙම නැත්නම් වඩාත් සරල ආකාරයට කියන්න පුළුවන් බෝට්ටුවේ සපල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩුයි නම් මෙයා සමතුලිතතාවයේ ඉන්නේ. ඒතර අපි දන්නවා බෝට්ටුවේ සපල ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි නම් ගිලෙන්න ඕන මෙන්න තියෙනවා. ඒ යගේ ජලයේ ඝනත්වයට වඩා වැඩි නම් අනිවාර්යෙන් යට යනවා. හරි. ඊට පස්සේ B කොටසේදී බල ලකුණු කරන්න තියෙන්නේ. මම ඒක මෙතන ඇඳලා නැහැ. මම මෙතනදී C කොටස පැහැදිලි කරන්න තමයි මේ රූපසරණ ඇඳලා තියෙන්නේ. B කොටසේදී නම් හරියට බල ඒක රේඛීය වෙන විදිහට වඳින්න ඕනේ. හරි. මුලින්ම අහනවා මිනිස්සු 8 දෙනෙක් මෙයාගේ නැගලා ඉන්න අවස්ථාවේ උඩුකුරු තෙරපම ගානේ දීලා තියෙනවා මිනිස්සු 8 දෙනෙක් නැගලා හිටියත් මෙයා සමතුලිතයි. එහෙමනම් උඩුකුරු තෙරපම මුළු බරට සමාන වෙන්න ඕනි. මුළු බර 11600යි නිව්ටන්. හරි. D වල කතා කරන්නේ තිරස් චලිතයක් ගැන. එතනදී අපිට කියනවා 1 කිලෝග්‍රෑමයක් මත 0.6 නිව්ටන් ප්‍රතිරෝධී බලයක් ඇති වෙනවා. පළවෙනි කොටසෙන් අපෙන් අහන්නේ චලනය වෙන්නේ යොදන්න ඕනේ අවම බලය.
දශම 1 කිලෝග්‍රෑම් සමාන කිලෝග්‍රෑමයක් මත 0.6 නිව්ටන් බලයක් ඇති වෙනවා නම් කිලෝග්‍රෑම් 1160ක් මත ඇති වෙන බලය මට හොයන්න පුළුවන්. එයාගේ එනවා 696 නිව්ටන්. දැන් ඒතර තේරුම් ගන්න ඕනි මේ බෝට්ටුව චලනය වෙන්න නම් අවම වශයෙන් මේ 696 නිව්ටන් බලයවත් ලබා දෙන්න ඕනේ. එhmenan යෙදිය යුතු අවම බලය වෙන්නේ මේ 696 නිව්ටන් කියන බලය. දෙවෙනි කොටසේදී අපෙන් අහනවා මේ බලය ඇති කරගන්න නම් අවර පෙති මගින් ජලය කුමන වේගයකින් පිටිපස්සට තල්ලු කරන්න ඕනේද කියලා. අපි දන්නවා මෙතනදී තියෙන සංකල්පය වෙන්නේ අවර පෙති මගින් ජලයේ ගම්‍යතාවය පිටිපස්සට වැඩි කරලා බෝට්ටුවේ ගම්‍යතාවය ඉස්සරහට වැඩි කර ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. හරි. එහෙනම් ජලයේ මත ඇතිවන බලය නිව්ටන්ගේ දෙවෙනි නියමය මගින් අපිට මේ වගේ ආදේශ කරන්න පුළුවන්. ජලයේ සිදුවන ප්‍රවේග වෙනස් වීම මුලින් නිශ්චලව තියෙන්නේ. දත්ත ආදේශ කරාම මෙතන ρ AV වර්ගය එන්නේ 696 ආදේශ කරලා මට ප්‍රවේගය හොයාගන්න පුළුවන්. අගේ එනවා 3.73 ms ශ්‍රේණියක. හරි. ඊට පස්සේ E කොටසේදී ක්ෂමතා ගැන තමයි කතා කරන්නේ. ගාන අපිට කියනවා 10 ms ශ්‍රේණියක ඒකාකාර ප්‍රවේගයෙන් යන අවස්ථාවක් සලකන්න කියලා. හරි. දැන් ඔයා තේරුම් ගන්න ඕනි යන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් නම් බල සමතුලිත වෙන්න ඕනේ දිශාවට. ඒ කියන්නේ දැන් ගානේ දීලා තියෙනවා ප්‍රතිරෝධී බලයත් නියතයි. ඒ කියන්නේ මේ 696 නිව්ටන් බලය තමයි හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන්නේ කියලා ගන්න කියනවා. එහෙනම් ඔය වෙලාවේ ඒකාකාර ප්‍රවේගයෙන් යන්න නම් එම මොහොතේදී ප්‍රකර්ෂණ බලය 696 නිව්ටන්ම වෙන්න ඕනේ. එහෙමනම් P = FV සමීකරණයෙන් අපිට එම මොහොතේ ක්ෂමතාවය හොයාගන්න පුළුවන්. ප්‍රකර්ෂණ බලය 696යි ප්‍රවේගය 10යි. එහෙනම් සුළු කරාම අපිට එනවා 6.96 කිලෝවොට් හැටියට. දෙවෙනි කොටසේදී කාර්යක්ෂමතාවයක් ගැන කතා කරන්නේ. අපිට කියනවා මෙතනදී අවර පෙතිවල කාර්යක්ෂමතාවයක් 140යි කියලා. එහෙමනම් 6.96 කිලෝවොට් ප්‍රයෝජනවත් ක්ෂමතාවයක් ඇති කරගන්න කොච්චර ශක්තියක් ඒකක කාලයකදී ලබා දෙන්න ඕනද කියලා අහන්නේ. ඒ කියන්නේ ඉන්පුට් පවර් එක තමයි මෙතනදී අහන්නේ. එහෙනම් P in අගේ මට හොයාගන්න පුළුවන්. සුළු කරාම 17.4 කිලෝවොට් හැටියට එනවා. F කොටසේදී ගාන අපිට කියනවා ඝනත්වය අඩු ද්‍රවයක් තියෙන තැනකට මේ බෝට්ටුව ගමන් කරනවා කියලා. එතනදී විස්ථාපනය වන අමතර පරිමාව තමයි අහන්නේ. පළවෙනි අවස්ථාවේදී මම ගන්නම් සාමාන්‍ය අවස්ථාව සහ දෙවෙනි අවස්ථාව ඔය කියන විදිහට අඩු ඝනත්වයක් තියෙන අවස්ථාව. අවස්ථා දෙකේදීම බෝට්ටුව ගිලෙන්නේ නැහැ කියලා ගානේ කියලා තියෙනවා. එහෙනම් සිරස්ව සමතුලිතයි. සහ අවස්ථා දෙකේම බෝට්ටුවේ බර සමානයි. එහෙනම් පළවෙනි අවස්ථාවේදී සමතුලිතතාවය සලකලා විස්ථාපනය කරලා තියෙන තරල පරිමාව මට හොයාගන්න පුළුවන්. දෙවෙනි අවස්ථාවේ සමතුලිතතාවය සලකලා එම මොහොතේ විස්ථාපිත තරල පරිමාව මට හොයාගන්න පුළුවන්. මේ අගයන් දෙකේ අන්තරයෙන් මට හොයාගන්න පුළුවන් අමතරව විස්ථාපනය කරු ප්‍රමාණය. ඒ අගය එනවා 0.29යි ඝන මීටර් හැටියට. ඊට පස්සේ දෙවෙනි කොටසදී අපිට කියනවා එම අමතර විස්ථාපනය කරපු තරල පරිමාවෙන් 160ක් විස්ථාපනය කරන්නේ මේ යොදලා තියෙන ටියුබ් වලින් කියලා. ඒ වගේම ගාන දීලා තියෙනවා මේ ටියුබ් සම්පූර්ණයෙන්ම ගිලෙනවා කියලා. එහෙනම් ටියුබ් 6ේම පරිමාව සමාන වෙන්න ඕනි අර අමතර විස්ථාපිත පරිමාවෙන් 160කට. එහෙනම් ඉතින් මට ටියුබ් එකක පරිමාව මේ විදිහට හොයාගන්න පුළුවන්. මේ ගානේ ගොඩක් කතා කරන්න ඕනි කොටස් D කොටස තුල තියෙන නිසා මම ඉතුරු කොටස් සාකච්ඡා නොකර ඉන්නම්. මුලින්ම අපෙන් අහන්නේ දුනු නියතය. ගාන අපිට දෝලන කාලාවර්තය දීලා තියෙන නිසා දෝලන කාලාවර්තයේ සමීකරණයට දත්ත ආදේශ කරලා දුනු නියතය හොයන්න පුළුවන්. දෙවෙනි කොටසෙන් අපෙන් අහනවා සමතුලිත මට්ටමකට ආවම ඇදෙන දිග කොච්චරක්ද කියලා. සමතුලිත මට්ටමේදී බල සමතුලිතතාවය සලකලා මට E ගය හොයාගන්න පුළුවන්. මොකද දැන් මේ වෙනකොට දුනු නියතය අපි හොයාගෙන ඉන්නේ. තුන්වෙනි කොටසෙන් අහනවා මේ සමතුලිත මට්ටමට එනකොට ගබඩා වෙලා තියෙන ප්‍රත්‍යක්ෂ විභව ශක්තිය මොකක්ද කියලා. සුපුරුදු පරිදි භාගයක් AX වර්ග සමීකරණයෙන් ප්‍රත්‍යක්ෂ විභව ශක්තිය හොයන්න පුළුවන්. ඊළඟට අහනවා මේ වස්තුව මෙතන එල්ලලා මේ වගේ තැනකට එනකොට මෙයාගේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය අඩු වීම කොපමණද කියලා. මෙයාගේ බර ගානේ දීලා තියෙනවා
E ප්‍රමාණයක් පහළට එනකොට මෙයා ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය අඩුවීම වෙන්න ඕනි mge. E ගාගයත් අපි 1යි කියලා හොයාගෙන තියෙන නිසා දත්ත ආදේශ කරාම ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය අඩුවීම ජූල් 1ක් හැටියට එනවා. ඊළඟ ප්‍රශ්නය අපෙන් අහනවා මෙතනදී අඩුවන ගුරුත්වාකර්ෂණ විභව ශක්තියයි ගබඩා වන ප්‍රත්‍යස්ථ විභව ශක්තියයි සමාන වුණාද කියලා. පැහැදිලිවම මෙතනදී පේනවා මේ අගයන් දෙක සමාන වෙලා නැහැ. ඒක පැහැදිලි කිරීමක් මෙතනදී බලාපොරොත්තු වෙනවා. දැන් ඔයා හිතලා බලන්න මෙතනදී මේ වස්තුව එල්ලලා අතහැරියොත් එහෙම. එයා මෙතනට එනකොට නිශ්චලව තියෙයිද? එහෙම වෙන්නේ නැහැ. වස්තුව මෙතන එල්ලලා අතහැරියොත් මෙතනට එනකොට මෙයාට ප්‍රවේගයක් තියෙනවා. ප්‍රවේගයක් තියෙනවා කියලා කියන්නේ මෙයාට රේඛීය චාලක ශක්තියක් මුලින් තියෙනවා. එහෙනම් ඔයා තේරුම් ගන්න මේ අඩුවන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ප්‍රත්‍යස්ථ විභව ශක්තියකට අමතරව රේඛීය චාලක ශක්තියක් විදිහටත් මෙයා මත මුලින් ගබඩා වෙනවා. ඒ නිසා මෙන්න මේ මට්ටම වටා මෙයා සුළු දෝලනයක නිරත වෙනවා මුලින්. එතනදී ශක්ති හානි වන නිසා යම් මොහොතක් යනවා මෙයාගේ දෝලනයේ අවසන් වෙලා මෙයා නිශ්චලතාවයකට එනවා. එහෙම වුණාට පස්සේ තමයි අපි සලකන්නේ දැන් මෙයා සමතුලිතතාවයේ ඉන්නවා කියලා. හරි. එතකොට තේරුම් ගන්න ඇයි මේ ශක්ති දෙක සමාන වෙන්නේ නැත්තේ? මෙච්චරක් අඩු වුණාට ප්‍රත්‍යස්ථ විභව ශක්තිය විදිහට ගබඩා වෙන එක යම් ප්‍රමාණයක් විතරයි. ඊටු ටික දැන් ශක්ති හානි වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි බලමු 6 වෙනි කොටස. 6 වෙනි කොටසේදී දැන් අර කලින් විදිහට සමතුලිතතාවයකට අරගෙන ආපු මේ වස්තුව තවත් ප්‍රමාණයක් පහළට ඇදලා අතහරිනවා කියලා කියනවා. එතනදී ඇතිවන සරලානුවර්තී චලිතය ගැන තමයි මෙතනින් එහාට ගානේ කතා කරන්නේ. මෙතනදී මුකුත් හිතන්න නැතුව ගාන හදනවා නම් එහෙම කෙනෙක්ට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. හැබැයි පොඩ්ඩක් හිතුවොත් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය මෙතනදී සලකන්න ඕනිද නැද්ද කියන එක. මම ඒකට උත්තරයක් මේ වීඩියෝ එකේ මේ පැහැදිලි කිරීම තුලින් දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. මෙතන සමතුලිතතාවයෙන් කලින් වගේම මට ලියා ගන්න පුළුවන් mg සමාන 1e. එතනින් මට e ගේ අගය උත්තර කරන්න පුළුවන්. හරි. මේක තේරුම් ගන්න මම බේසික් වලින්ම හදන්නම්. මෙතනටම මෙයා ඇදලා අතහරිනකොට මම මේ මට්ටමයි සලකලා ශක්ති සංස්කෘතිය භාවිතා කරන්න තමයි හදන්නේ. මෙතනදී ගබඩා වෙලා තියෙන ශක්තිය මොනවද කියලා බලමු. මම මේක විභව ශූන්‍ය මට්ටම හැටියට ගන්නවා. ඒක නිසා ගුරුත්වාකර්ෂණ විභව ශක්තියක් මෙයා මත ගබඩා වෙලා නැහැ කියලා මම ගන්නවා. හැබැයි දැන් මේ දුන්න ඇදිලා තියෙන්නේ. එහෙනම් ප්‍රත්‍යස්ථ විභව ශක්තියක් ගබඩා වෙලා තියෙන්න ඕන. කොච්චරකින්ද මෙයා ඇදිලා තියෙන්නේ? ඒ ප්‍රමාණයකින් නෙවෙයි E ධන ඒ ප්‍රමාණයකින් තමයි එයා ඇදිලා තියෙන්නේ. එහෙනම් එයා මත ගබඩා වෙලා තියෙන ප්‍රත්‍යස්ථ විභව ශක්තිය භාගයයි k වතාවක් a ධන e ගේ වර්ගයේ විදිහට එනවා. හරි. නිශ්චලතාවයෙන් අතහරින නිසා මෙයාට චාලක ශක්තියක් නැහැ. ඊට පස්සේ මම සලකන්නම් මෙන්න මේ සමතුලිත මට්ටමට ආවම මෙයාගේ ශක්ති ටික. පැහැදිලිවම මේ වෙලාවෙත් මෙයාගේ යම් ප්‍රමාණයක් ඇදිලා තියෙන්නේ. ඒක නිසා ප්‍රත්‍යස්ථ විභව ශක්තියක් තියෙනවා. භාගයයි k e වර්ගය වන ප්‍රත්‍යස්ථ විභව ශක්තියක් මෙතනදී තියෙනවා. මෙයාට ප්‍රවේගයක් තියෙනවා කියලා කියන්නේ පැහැදිලිවම රේඛීය චාලක ශක්තියක් තියෙනවා. මම විභව ශූන්‍ය මට්ටම හැටියට මේ පහළ මට්ටම ගත්ත නිසා ගුරුත්වාකර්ෂණ විභව ශක්තියකුත් එයා මත තියෙන්න ඕනේ. මෙයා ඒ ප්‍රමාණයක් ඉහළින් තියෙන නිසා ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය වෙන්නේ mga. හරි. දැන් මම පොඩි සුළු කිරීමක් මෙතනදී කරන්න සිද්ධ වෙනවා. මේ භාගයේ ලකුණු ටික තුන් දෙනෙක්ට පොදු නිසා මේ භාගයේ ලකුණු මම අයින් කළා. මෙයාව දෙකෙන් වැඩි කරන්නම් මේ විදිහට. මෙතන ප්‍රසාරණය කරාම ka වර්ගය ධන 2ke ධන ke වර්ගය කියලා එනවා. මේ පැත්තෙත් ke වර්ගයක් තියෙනවා. මේ ke වර්ගයට මේ ke වර්ගය සුළු වෙනවා. ඊට අමතරව මෙතන තියෙන පද වෙන්නේ එතකොට mv වර්ගය ධන 2mga. හරි. දැන් ඔයා එතකොට තේරුම් ගන්න ඕනේ මේ ke වර්ගයට ke වර්ගය සුළු වෙලා තියෙන නිසා මේ පද හතර විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. එතන e අකුරක් තියෙන්නේ මේ පදේ විතරයි. එහෙනම් මම තවදුරටත් සුළු කරන්නේ මේ e ව අයින් කරගන්නම්. කොහොමද e ව අයින් කරගන්නේ? මම කලින් හොයලා තියෙනවා e ගේ අගය. e කියලා කියන්නේ mg බෙදීම k. එහෙනම් ඊට මම mg බෙදීම k ආදේශ කරන්නම්. එතකොට මේ k අකුරත් සුළු වෙනකොට මෙතන තියෙනවා 2mga පදයක්.
මේ පැත්තේ 2mg පදයක් තියෙනවා යාලා දෙන සුළුයි. එතකොට මේ පැත්තේ ඉතිරිනවා k වර්ගයක්. මේ පැත්තේ ඉතිරිනවා mv වර්ගයක්. මම තේරුම් ගන්න ලේසි වෙන්නේ අර කලින් ඉවත් කරපු භාගය ලකුණු ආපස්සරයක් මෙතන දෙපැත්තෙම ලියන්න. හරි. දැන් පොඩ්ඩක් හිතලා බලමු මොකක්ද මේ ඇවිල්ලා තියෙන ප්‍රකාශනය කියන්නේ. සමතුලිත මට්ටමේදී රේඛීය චාලක ශක්තිය සමාන වෙලා තියෙනවා භාගයයි ka වර්ගයකට. මොකක්ද භාගයක් ka වර්ගය කියලා කියන්නේ? මෙතනදී වරදවා තේරුම් ගන්න එපා. භාගයක් ka වර්ගය කියලා කියන්නේ අමතරව ඇදීම නිසා ගබඩා වුණු ප්‍රත්‍යස්ත විභව ශක්තිය එහෙම නෙවෙයි. අමතරව ඇදීම නිසා ගබඩා වුණු ප්‍රත්‍යස්ත විභව ශක්තියක් හොයනවා නම් ඒ අගේ වෙන්න ඕනි මෙන්න මේ ප්‍රමාණයෙන් මේ ප්‍රමාණය අඩු කරාම එන අගය. ඒක භාගයක් ka වර්ගය නෙවෙයි. මෙතන එන කෙනාට එහෙම කියන්න නමක් නැහැ. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි තිරස් අවස්ථාවේදී චලිතය සැලකුවත් එතනදී ලියවෙන්නේ මේ ප්‍රකාශනයමයි. වෙනස වෙන්නේ තිරස් සර්පිල දුන්නක් සලකනවා නම් සමතුලිත මට්ටම වෙන්නේ නිදහසේ දුන්න තියෙන මට්ටම. එතකොට මේ ප්‍රකාශනයමයි එන්නේ. ඒක නිසා ගොඩනැගෙන සමීකරණත් මෙතනට ඒ විදිහටම භාවිතා කරන්න පුළුවන්. හැබැයි වා හිතන්න එපා මේ තියෙන්නේ අමතරව ගබඩා වුණු ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියලා. හරි. මෙතනින් මට වීගයගේ උක්ත කරලා අගේ හොයන්න පුළුවන්. වීගයගේ 0.316ක් විදිහට උත්තරය එනවා. දැන් මම මේ පැහැදිලි කිරීම කරේ අර ගුරුත්වාකර්ෂණ විභව ශක්තියෙන් බලපෑමක් වෙනවා නම් ඒක වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න. මේ ගැන මේ විදිහටම ගාන හදන්න අවශ්‍ය නැහැ. අර අපි ගොඩනගාගෙන තියෙන සමීකරණ භාවිත කරලා මේ කොටස හදන්න පුළුවන්. එහෙම හදනවා නම් ලේසියෙන්ම මේ උත්තරේ ගන්න පුළුවන්. 6 වෙනි කොටස මම ආපහු එතකොට ඒ සමීකරණයෙන් පැහැදිලි කරන්න. අපි දන්නවා ප්‍රවේගය විස්ථාපනයත් එක්ක ගොඩනගෙන සමීකරණය වෙන්නේ v සමාන ඔමේගා වතාවක් වර්ගමූල a වර්ගයෙන් x වර්ග. මෙතන එතකොට x ගාගේ බිඳුවක් වෙනකොට ප්‍රවේගය තමයි අහන්නේ. මෙතන ඔමේගා වෙන්නේ වර්ගමූල k බෙදීම m. මේක සර්පිල දුන්නක් සඳහා ගොඩනගෙන අගයක්. ඔමේගා ගාගේ සුළු කරලා උත්තරය ගත්තම මට v ගාගේ හොයාගන්න පුළුවන් අර කලින් උත්තරේ වෙනවා. 7 වෙනි කොටසදී උපරිම ත්වරණය තමයි අහන්නේ. අපි දන්නවා සරලානුවර්ති චලිතයේ ත්වරණය ඔමේගා වර්ග වතාවක් x වෙනවා. උපරිම ත්වරණයක් තියෙන්නේ x ගාගේ විස්තරයට සමාන වෙන අවස්ථාවේදී. න ඔමේගා වර්ග වතාවක් a. එයාගේ එකක් විදිහට එනවා. 8 වෙනි කොටසදී 5 cm ප්‍රමාණයක් විස්ථාපනය කරපු වෙලාවක ප්‍රවේගයක් අහනවා. කලින් වගේ මේ සමීකරණයට දත්ත ආදේශ කරලා එයාගේ හොයාගන්න පුළුවන්. එතනදී ත්වරණය අහනවා. එතකොට x වෙනුවට a බෙදීම දෙක ආදේශ කරලා ත්වරණයේ අගයත් හොයාගන්න පුළුවන්. අවසාන කොටසදී අපෙන් අහනවා සමතුලිත පිහිටුමට 5 cm ප්‍රමාණයක් පහළ ඉඳලා සමතුලිත පිහිටුමෙන් 5 cm ප්‍රමාණයක් ඉහළට යන්න ගතවන කාලය. හරි. මම මුලින්ම හොයන්නම් සමතුලිත පිහිටුමේ ඉඳලා 5 cm ප්‍රමාණයක් ඉහළට හෝ පහළට යන්න ගතවන කාලය. හරි. එතකොට විස්ථාපනය වෙන්නේ 0.05යි. විස්තාරය වෙන්නේ 0.1යි. ආවර්ත කාලේ ගානේ දීලා තියෙනවා තත්පර 2යි. එහෙනම් මෙතනදී මට එනවා භාගය සමානයි sin phi t හැටියට. එතකොට සමතුලිත පිහිටුමේ ඉඳලා 5 cm ප්‍රමාණයකින් ඉන්න අවස්ථා ගණනාවක්ම තියෙනවා. මුලින්ම එන අවස්ථාව වෙන්නේ මේ භාගය sin 30ට සමාන වෙන අවස්ථාව. එහෙනම් භාගය වෙනුවට මට sin 30 ලියන්න පුළුවන්. එතකොට දෙපැත්තෙම sin ඉවත් වුණාම phi බෙදීම 6 සමාන වෙනවා phi t ට. මෙතනින් මට t ගාගයක් හොයාගන්න පුළුවන්. මම මේ හොයාගත්තේ සමතුලිත පිහිටුමේ ඉඳලා 5 cm ප්‍රමාණයක් යන්න ගතවන කාලය. ඔය තේරුම් ගන්න ඕනේ එම ලක්ෂයේ ඉඳලා දෝලන කේන්ද්‍රයට එන්න ගත වෙන්නේ එවැනිම කාලයක්. ඒක නිසා ඔය ගානේ කියන විදිහට තියෙන ලක්ෂ දෙක හරහා යන්න ගතවන කාලය වෙන්න ඕනේ මේ වගේ දෙගුණයක්. එහෙනම් එක බෙදීම 3ක් තප්පර ඒ කියන්නේ 0.33යි තප්පර. මෙතනදී අපිට ගානේ දීලා තියෙනවා ද්‍රව දෙකක් මේ විදිහට සමාන උසක් තියෙන විදිහට භාජනයක පුරවලා පහළ කෙළවරේ සිදුරක් හදලා තියෙනවා. මේ සිදුරෙන් ජලය ඉවතට ගලන වේගය තමයි අහන්නේ. මෙතනදී අපි දන්නවා ද්‍රව දෙක හරහාම අපි අනාකූල රේඛාවක් නිර්මාණය කරන්නේ. අපි තනි ද්‍රවයක් හෝ තනි තරලයක් කරහා තමයි අනාකූල රේඛාවක් සලකන්නේ. එමනම් මේ විදිහට අනාකූල රේඛාව ඇඳලා මම මේ ලක්ෂ දෙකට බර්නූලි ප්‍රමේය යොදන්නම්. එතකොට
මේ ලක්ෂයේදී මේ හරස්කඩ වර්ගඵලයට සාපේක්ෂව මෙතන තියෙන හරස්කඩ වර්ගඵලය ගොඩක් විශාලයි කියලා සලකලා ද්‍රව මට්ටමේ ප්‍රවේගය නොසලකා හරින්න පුළුවන්. එහෙමනම් මේ එම විශාල හරස්කඩ තියෙන සම්පූර්ණ මෙන්න මේ ප්‍රදේශයේම ප්‍රවේගය අපිට නොසලකා හරින්න පුළුවන්. එහෙනම් මේ ලක්ෂයටත් ප්‍රවේගයක් නැහැ කියලා හිතන්න පුළුවන්. ඒකක පරිමාවක චාලක ශක්තිය බිඳුවයි. මෙතනදී පීඩනය වෙන්නේ එතකොට වායුගෝලීය පීඩනයට එකතු වෙන්න ඕනේ මේ ඉහළ තියෙන ද්‍රවය නිසා ඇති කරන ද්‍රවස්ථිතික පීඩනය. ෆයි ධන h rho එක වතාවක් g කියලා මම ගන්නවා. ඊට අමතරව මම මේ මට්ටම විභෝෂුන්‍ය මට්ටම කියලා ගන්නවා නම් මෙයාට විභව ශක්තියක් තියෙනවා. එතකොට ඒකක පරිමාවක විභව ශක්තිය මට ලියන්න පුළුවන් h වතාවක් rho දෙක වතාවක් g. මම මෙයාලා දෙන්නගේම උසවල් සමාන නිසා මෙතන එකම අකුර h විදිහට ලියලා තියෙනවා. හරි මේ ටික සමාන වෙන්න ඕනේ. එතකොට මේ ලක්ෂයේදී දත්ත ආදේශ කරනකොට මෙතන පීඩනය වෙන්නේ වායුගෝලීය පීඩනය. මෙතන විභෝෂුන්‍ය මට්ටම කියලා මම ගත්ත නිසා ඒකක පරිමාව විභව ශක්තියක් නැහැ. ඒකක පරිමාවක චාලක ශක්තියක් මට ගන්න පුළුවන් භාගයක්. දෙවෙනි ද්‍රවය ඝනත්වයේ රෝ 2 වෙන ද්‍රවය තමයි මෙතනින් දැන් ගමන් කරන්නේ. රෝ 2 වතාවක් p වර්ගය. මේ ප්‍රකාශනයෙන් මට v උක්ත කරන්න පුළුවන්. උක්ත කරලා දත්ත ආදේශ කරලා හොයාගන්න පුළුවන් v ගාගේ 12යි ms ඍණයක හැටියට එනවා. ඊට පස්සේ අපි බලමු C කොටස. C කොටසේදී කුඩා ජල විදුලි බලාගාරය ගැන තමයි කතා කරන්නේ. පළවෙනි කොටසෙන් අපෙන් අහනවා මේ පහළ ලක්ෂයේ පීඩනය B ලක්ෂයේ පීඩනය. මම කලින් කිව්වා වගේ මේ සිදුරට සාපේක්ෂව මෙතන හරස්කඩ වර්ගඵලයේ විශාල අගයක් නම් ඒ වගේ විශාල හරස්කඩ වර්ගඵලයක් තියෙන මේ කොටසෙම ප්‍රවේගය අපිට නොසලකා හරින්න පුළුවන්. ද්‍රව පෘෂ්ඨයේ ප්‍රවේගය බිඳුවයි නම් හරස්කඩ නියත නිසා මේ හැමතැනම එකම ප්‍රවේගයක් නේ තියෙන්නේ. එහෙනම් B ලක්ෂයේ ප්‍රවේගය බිඳුවයි. ඒ කියන්නේ චලනය වෙන්නේ නැති ද්‍රවයක් විදිහට මට සලකන්න පුළුවන්. තා පොඩි ප්‍රවේගයක් මෙතන තියෙනවා. එහෙනම් ස්ථිතික අවස්ථාවක් විදිහට සලකලා B ලක්ෂයේ පීඩනය අපිට ලියන්න පුළුවන් අර සාමාන්‍ය නිශ්චල ද්‍රවයක පීඩනය ලියන විදිහටම ෆයි ධන h rho g විදිහට. දත්ත ආදේශ කරලා මට හොයන්න පුළුවන් PB ගාගේ 3යි 10යි 5ක් හැටියට එනවා. දෙවෙනි කොටසේදී අපිට කියනවා B හා C ට බර්නෝලි ප්‍රමේය ආදේශ කරලා මේ C කෙළවරින් ජලයේ ඉවතට ගමන් කරන වේගය සොයන්න කියලා. හරි. B ලක්ෂයට දත්ත ආදේශ කරනකොට එතන පීඩනය අපි දැන් කලින් හෙව්වා. මම C මට්ටම විභෝෂුන්‍ය මට්ටම හැටියට ගන්නම්. එතකොට ඊට සාපේක්ෂව ඒකක පරිමාවක විභව ශක්තියක් B ලක්ෂයේදී ලියවෙනවා. මම කලින් කිව්වා වගේ ප්‍රවේගයක් නැති නිසා ඒකක පරිමාවක චාලක ශක්තියක් B ලක්ෂයේදී ලියවෙන්නේ නැහැ. C ලක්ෂයේදී වායුගෝලයේ නිරාවරණය වෙච්ච තැනක් නිසා වායුගෝලීය පීඩනය තමයි එතන පීඩනය. මේක විභෝෂුන්‍ය මට්ටම හැටියට මම ගත්ත නිසා ඒකක පරිමාවක විභව ශක්තියක් මෙතනදී ආදේශ වෙන්නේ නැහැ. ඒකක පරිමාවක චාලක ශක්තියක් තියෙනවා. ඒක භාගයක් rho v වර්ගයේ විදිහට ගන්න පුළුවන්. PB ගාගේ අපි කලින් හෙව්වා. මෙතනදී විභව ශක්තිය සඳහා ඕන වෙන මේ h2 කියනාගේ ගානේ දීලා තියෙන එක 480යි. මේ දත්ත ටික ආදේශ කරලා මට මෙතන ප්‍රවේගය හොයාගන්න පුළුවන්. උත්තරේ 100ක් විදිහට එනවා. තුන්වෙනි කොටසෙන් අපෙන් අහන්නේ C ලක්ෂයෙන් ඉවතට ගලන ස්කන්ධ ශීඝ්‍රතාවය. ජලයේ ගලන ස්කන්ධ ශීඝ්‍රතාවය තමයි අහන්නේ. හරි. අපි දන්නවා AV හැටියට ගත්තොත් ඒක පරිමා ශීඝ්‍රතාවය. ඒක ඝනත්වයෙන් වැඩි කරොත් තමයි m බෙදීම t අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. ගානේ අපිට A ගියාගේ දීලා තියෙනවා ඝනත්වයේ ජලයේ ඝනත්වය v අපි කලින් හෙව්වා. දත්ත ආදේශ කරාට පස්සේ m බෙදීම t ගියාගේ 2යි 10යි 4ක් විදිහට එනවා. හතරවෙනි කොටසදී අපිට කියනවා මෙතනදී මේ උත්තරණ චාලක ශක්තිය භ්‍රමණ චාලක ශක්තියක් බවට පත් වෙන්නේ 110ක කාර්යක්ෂමතාවයකින් කියලා. මේක ටර්බයින් එකේ කාර්යක්ෂමතාවය නෙවෙයි. මෙතනදී උත්තරණ චාලක ශක්තියත් භ්‍රමණ චාලක ශක්තිය අතර අනුපාතයක් තමයි ගානේ දීලා තියෙන්නේ. හරි. කොහොම වුණත් අපිට කියනවා උත්තරණ චාලක ශක්තියෙන් 110ක් තමයි භ්‍රමණ චාලක ශක්තිය බවට පත් වෙන්නේ. එහෙමනම් උත්තරණ චාලක ශක්තිය ලැබෙන ශීඝ්‍රතාවයට භ්‍රමණ චාලක ශක්තිය ශීඝ්‍රතාවය දරන අනුපාතය 10 බෙදීම 100ක් වෙන්න ඕනේ. මෙතනට දත්ත ආදේශ කරන්න පුළුවන්. දැන් n බෙදීම t අපි කලින් හෙව්වා. v කලින් හෙව්වා. සුළු කරාට පස්සේ p ගාගේ අපිට හොයාගන්න පුළුවන් 10 මෙගාවොට් විදිහට. පස්වෙනි කොටසෙන් අපෙන් අහන්නේ තප්පර 100ක කාලයක් අවසානයේ මේක තැටියක් කියලා ගන්න කියලා කියනවා. ඒතර මෙහායි කෝණික ප්‍රවේගය තමයි අහන්නේ තප්පර 100ක් අවසානයේ. හරි. එතකොට දැන්
භ්‍රමණ චාලක ශක්තිය නිපද වෙන ශීඝ්‍රතාවයක් අපි හොයාගෙන තියෙනවා. ක්ෂමතාවයේ මේක නම් තප්පර 100ක් තුල නිපද වෙන මුළු ශක්තිය මට බලන්න පුළුවන් E = PT කියන සමීකරණය. මේ ශක්තිය භ්‍රමණ චාලක ශක්තියක් විදිහට තියෙන්නේ. ඒක ඒතකොට අපිට සමාන කරන්න පුළුවන් ගබඩා වුණු භ්‍රමණ චාලක ශක්තියට. එහෙනම් මෙතනින් මට ඔමේගා උක්ත කරන්න පුළුවන්. ඊට පස්සේ දත්ත ආදේශ කරන්න තියෙන්නේ අවශ්‍ය ගුණ හොයන්න වෙනවා. මේක තටියක් කියලා උපකල්පනය කරන්න කියලා ගානේ දීලා තියෙනවා. ඒ දත්ත ආදේශ කරාම මට ඔමේගාගේ අගේ 1000ක් විදිහට හොයාගන්න පුළුවන් වෙනවා. තවත් දවස් 4කින් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එකේ කතා කරපු දේවල් ගැන ඔයාගේ අදහසක් දක්වන්න කැමති නම් යන්න දර්ශන උක්වේල Facebook page එකට. එතන මේ වීඩියෝ එකට අදාළ post එකක් ඇති. එතනින් කමෙන්ට් කරන්න. හරි. එහෙමනම් සුබ දවසක්.